අද අපි මේ වෙබිනාර් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESET Enterprise Inspector කියන EDR tool එක ගැන. අපි ඉස්සෙල්ලම බලමු අද කාලේ මොන වගේ threats ද සාමාන්‍යයෙන් organization එකකට තියෙන්නේ කියලා. අපි malwares ගැන හොඳටම දන්නවා. viruses, worms, ඒ වගේ threats. ඊට අමතරව දැන් මේ දිනවල අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි advanced persistent threats ගැන. zero day exploits කියලා අපි කතා කරනවා. zero day exploits කියන්නේ Microsoft වෙන්න පුළුවන් යම් කිසි application එකක් වෙන්න පුළුවන්. ඒ application එකේ මොකක් හරි තියෙන bug එකක් කවුරු හරි හොයාගෙන ඒකට patch එකක් නිකුත් කරන්න කලින් ඒ bug එක පාවිච්චි කරලා attack එකක් කරන එක. ඒ වගේ ඒවාට අපි කියන්නේ zero day exploit කියලා. ඊට පස්සේ අපි install කරන applications වල ඒ වගේම අපි පාවිච්චි කරන firmwares ඒ දේවල් වල rootkits hidden වෙලා තියෙන්න පුළුවන්. මීට අමතරව hardware implants ඒ කියන්නේ USB වගේ pen drives වගේ දේවල් implant කරලා යන්න පුළුවන්. තව network එකේ implants තියෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් advanced සාමාන්‍ය IT කෙනෙක්ට උනත් තේරුම් ගන්න අමාරු වෙන විදිහේ advanced techniques පාවිච්චි කරන්න ඉඩ තියෙනවා hackers-ලා. මොකද ඒගොල්ලොන්ගේ ටෙක්නොලොජි එක පැත්තට ටෙක්නික්ස් පැත්තට තියෙන දැනුම බොහොම ඉහළයි. දැන් මේ ආකාරයට දිනපතා විවිධ ආකාරයේ අලුත් වර්ගවල viruses, අලුත් වර්ගවල malware, අලුත් වර්ගවල threats ගැන අපිට අහන්න ලැබෙනවා. දැන් මේ වගේ දිනපතා වෙනස් වෙන, දිනපතා modify වෙන අලුත් සොයා ගැනීම එක්ක එන මේ threats වලින් අපේ organization එක රැකගන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. එතකොට මේ වෙනස් වෙන ස්වභාවයට අපිට කියන්න පුළුවන් වචනය තමයි dynamic threats කියන එක. dynamic threat එකක් අඳුර ගන්න නම් අපිට අවශ්‍ය කරනවා dynamic tool එකක්. මොකද static tool එකකින් dynamic threat එකක් identify කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට වෙනස් වෙන threat එකක් අඳුන ගන්න වෙනස් වෙන්න ඒකට adapt වෙන්න පුළුවන් විදිහේ tool එකක් මොකක්ද? ඒ සඳහා හඳුන්වලා දීලා තියෙන solution එක හඳුන්වන්න පුළුවන් endpoint detection and response කියලා. කෙටියෙන් අපි හඳුන්වනවා EDR tool එකක් කියලා. EDR tool එකෙන් කරන්නේ අපේ environment එකේ තියෙන සාමාන්‍ය behavior එකට වඩා වෙනස් වූ විදිහේ behaviors එයා trigger කරනවා alert එකක් විදියට. ඒකම ඒකේ තියෙනවා risk assess කරලා ඉන්සිඩන්ට් එකකට රෙස්පොන්ඩ් කිරීමේ හැකියාවත් ඒ ටූල් එකෙන්ම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මොකක් හරි සම්බන්ධයෙන් අපිට ඉන්වෙස්ටිගේෂන් එකක් ගැඹුරින් කරන්න අවශ්‍ය නම් සහ එහෙම දෙයක් නැවත නොවීමට අවශ්‍ය රිමීඩියේෂන්ස් කරන්න ඕන නම් අපිට ඒ ඔක්කොම කිරීමේ හැකියාව EDR ටූල් එකකින් ලබා දීලා තියෙනවා. දැන් අපි කතා කරමු EDR ටූල් එකකට මෙහෙම ඩයිනමික් ත්‍රෙට් එකක් අල්ලා ගන්න පුළුවන් ඇඩැප්ටිව් ටෙක්නොලොජි එකක් කොහොමද ලැබිලා තියෙන්නේ කියලා. EDR tool එකෙන් කරන්නේ ඔයාගේ endpoint එකේ සිද්ධ වෙන සියලුම දේවල් log කරනවා. ඒ දේවල් log කරලා ඒවා metadata වලට හරවනවා. එතකොට text එකක් විදිහට තමයි හරවන්නේ හැමදේම. ඊට පස්සේ ඒකෙන් හදා ගන්නවා data pool එකක්. ඔය data pool එක උඩට rules ලියලා ඒ rules වලින් තියෙන normal behavior එක නැතුව normal එකෙන් වෙනස් වෙච්ච abnormal behavior එකක් අල්ලන්න පුළුවන් විදිහේ rules ටිකක් හදා ගන්නවා. ඒ search එක අර data pool එක උඩ දිව්වහම තමයි අපිට abnormal behavior detect කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඕක තමයි EDR එක සාමාන්‍ය concept එක. ඔයගොල්ලෝ SOC ගැන එහෙම නැත්නම් security operation centers ගැන අහලා තියෙනවා නම් ඒවයි concept එක වෙන්නේ මේ EDR එකේ concept එකම තමයි. එතකොට SOC එකකදී ඇත්තටම logs collect වෙනවා. modern SOCs වල full network packet capture එකකුත් සිද්ධ වෙනවා. ඊළඟට මේ වගේ EDR tool එකකුත් SOC එකට එකතු කරගන්න පුළුවන් නම් SOC එකේ තියෙන detection capability එක ඊටාම තියුණු මට්ටමට උසස් කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. SOC එකකදී ප්‍රධාන tool එක වෙන්නේ SIEM කියන security information and event management කියන system එක. ඒකෙදි වෙන්නේ network එකේ තියෙන devices වලින් servers වලින් endpoints වලින් logs collect කරලා central location එකකට ගේනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ logs ටික convert කරනවා metadata වලට.
මෙටා ඩේටා කියන්නේ සර්ච් කරන්න පුළුවන් ඩේටා පූල් එකක්. ඊට පස්සේ අපි නෙට්වර්ක් ෆුල් පැකට් කැප්චර් එකක් කරනවා නම් ඒ ඩේටා ටිකත් මෙටා ඩේටා වලට හරවනවා. ඊට පස්සේ EDR එකක් තියෙනවා නම් EDR එකේ ඩේටා ටිකත් හරවනවා. එතකොට මේක විශාල පූල් එකක්. මේ ඩේටා පූල් එක උඩ ඇබ්නෝමල් බිහේවියර්ස් වලට රූල්ස් නිර්මාණය කරලා ඊළඟට ඒක පාවිච්චි කරලා සර්ච් එකක් කළාම අපිට පුළුවන්කම ලැබෙනවා නෙට්වර්ක් එකේ එන්ඩ් පොයින්ට් එකේ සාමාන්‍ය බිහේවියර් එකෙන් වෙනස් වෙච්ච ඩීවියේට් වෙච්ච ඇබ්නෝමල් බිහේවියර්ස් ටික අලාර්ම් එකකට ට්‍රිගර් කරගන්න. මේක තමයි ස්ටොක් මොනිටරින් එකකදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙම ස්කෝප් එක අඩු කරලා අපි හිතුවොත් EDR එකේ සිද්ධ වෙන්නේ toy දෙයම තමයි. දැන් අපි කිව්වා EDR එකේ එන්ඩ් පොයින්ට් එකේ ඉන්ෆර්මේෂන් ගොඩක් එකතු කරගන්නවා කියලා. අපි බලමු මොන වගේ ඉන්ෆර්මේෂන්ද කලෙක්ට් කරගන්න කියලා. මැෂින් එකේ සියලුම log data ටික එකතු කරගන්නවා. ඊට අමතරව දැනට ක්‍රියේට් වෙලා තියෙන processes මොනවාද කියලා එකතු කරගන්නවා. ඒ process එකක් ක්‍රියේට් කරපු child processes මොනවාද කියලාත් එකතු කරගන්නවා. ඊළඟට රෙජිස්ට්‍රියට ලෝඩ් වෙලා තියෙන්නේ මොන වගේ කන්ටෙන්ට් එකක්ද? රෙජිස්ට්‍රියේ data මොනවද? ඊළඟට මෙමරියේ ලෝඩ් වෙලා තියෙන data මොනවද? මීට අමතරව මැෂින් එකේ තියෙන user accounts මොනවද තියෙන network connections, files මොන වර්ග වලින්ද තියෙන්නේ, macros, scripts ඒ වගේ දේවල් තියෙනවද? certificates මොනවද store කරලා තියෙන්නේ, network information මොනවද, services, schedule task ඔය වගේ සෑහෙන information ප්‍රමාණයක් EDR tool එකකින් collect කරගන්නවා. අපි ඊළඟට බලමු EDR solution එකකින් අපිට මොන වගේ ප්‍රශ්න වලටද උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ කියන එක. මැෂින් එකේ සහ මැෂින් එක කනෙක්ට් වෙලා තියෙන network එකේ තියෙන active components මොනවාද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට fileless attack එකක් සිද්ධ වෙනවා නම් ඒකට අදාළ information අපිට හොයාගන්න පුළුවන්. rootkits ඒ වගේ දේවල් implant කරලා තියෙනවා නම් ඒක අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට අපේ මැෂින් එක යම්කිසි malware එකක් plant වුණාම ඒක උත්සාහ කරනවා මැෂින් එක තියෙන network එකේ spread වෙන්න. මැෂින් එකෙන් මැෂින් එකට move වෙන්න. ඒකට අපි කියනවා lateral movement කියලා. මේ වගේ lateral movement එකක් detect කිරීමේ හැකියාව EDR එකකට තියෙනවා. EDR එකට කියන්න පුළුවන් ඔයාගේ මොන dataද particular attack එකකින් affect උනේ කියන එක. ඊළඟට වඩාත්ම වැදගත් වෙන්නේ මොකක් හරි breach එකක් වුණාම EDR එකට මොන dataද breach උනේ කියන එක වගේම මොන වගේ ටෙක්නික් එකක් පාවිච්චි කළාද මේ breach එක කළේ කියන එකත් හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. EDR කියන එකේ අකුරු තුන හැඳින්වෙන්නේ endpoint detection and response කියන එකට තමයි මේ අකුරු තුන යෙදිලා තියෙන්නේ. එතකොට endpoint කියන්නේ අපේ PC එකක් වෙන්න පුළුවන්, mobile device එකක් වෙන්න පුළුවන්. detection කියන එකෙන් අඳුන්වන්නේ මොනවා හරි අපි කලින් කතා කළා වගේ මොනවා හරි තියෙන වෙනස්කමක් අඳුනා ගැනීම, anomaly එකක් detect කිරීම. visibility එක පැත්තෙන් අපි ගත්තාම මේ tool එකට පුළුවන් අපිට යම් යම් පැති වලට visibility එකක් දෙන්න මෙතෙක් කල නොතිබුණු. attack එකක් වෙලා තියෙනවා නම් attack එක වැදිලා තියෙන්නේ කොයි end point එකටද? ඊළඟට කොයි වේලාවෙද මේ සිද්ධිය සිද්ධ වුනේ? මොන ආකාරයකටද මේ සිද්ධිය සිද්ධ වුනේ වගේ visibility එකක් EDR tool එකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ response කියන්නේ මොකක්ද? respond කරනවා කියන්නේ threat එකකට respond කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. එතකොට EDR tool එකේ threat එකක් detect කරලා අපිට ඒ visibility එක අරගෙන අපි information ඔක්කොම දැනගත්තට පස්සේ ඒ threat එකට අපිට respond කරන්න පුළුවන් විදි කීපයක් EDR tool එකේ තියෙනවා. උදාහරණයක් විදියට network එකේ malware එකක් plant වෙලා ඒක spread වෙන්න හදනවා නම් lateral movement එකක් අපිට දකින්න ලැබෙනවා නම් අපිට පුළුවන් මේ machine එක single click එකකින් isolate කරන්න. මේම isolate කළාට පස්සේ මේ machine එක වෙන කිසිම network එකේ තියෙන machine එකක් එක්ක communication එකක් කරන්නේ නැහැ. එයා සම්බන්ධ වෙන්නේ EEI server එකට විතරයි. ඒ කියන්නේ අපේ EDR එකේ central server එකට. ඊළඟට අපිට පුළුවන් central console එකෙන්ම threat එකක් block කරන්න. ඒකම අපිට ඒක quarantine කරන්න හරි ඒක remove කරලා දාන්න, delete කරලා දාන්නත් හැකියාව තියෙනවා central console එකේ ඉඳලම. අපි දැන් බලමු ඇයි ආයතනයකට EDR tool එකක් අවශ්‍ය වන්නේ කියලා. ප්‍රධාන කාරණේ data breaches හඳුනා ගන්න. දැන් data breaches සම්බන්ධයෙන් අපි දන්නවා ලෝකේ
හතර වටින්ම අපිට දිනපතා ආරංචි වෙන දෙයක් තමයි විශාල වෙළඳ නාම සහිත කම්පනීස් කොතරම් security සම්බන්ධයෙන් ඉන්වෙස්ට් කරලා තිබුණත් data breaches කියන දේ සිද්ධ වෙනවා. එතකොට ඇත්තටම data breaches සම්බන්ධයෙන් කියන්න පුළුවන් දේ අපි කොතරම් පොඩි රටක් වුණත් එක්කෝ ඔබ දැනටමත් data breach එකකට ලක් වෙලා තිනවා. එහෙම නැත්නම් නුදුරු අනාගතයේම data breach එකකට ලක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. data breach එකක් සිදු වුණා හෝ සිදු වෙමින් පවතින අවස්ථාවක පළමු දේ අපි දැනගන්න ඕනේ අපි data breach එකක් සිද්ධ වෙමින් පවතින හෝ data breach එකක් සිද්ධ වුණා කියන කාරණය. ගොඩාක් කම්පනීස් වලට තියෙන ප්‍රශ්නයක් තමයි හරි security tools නැහැ. ඉතින් hack එකක් වුණත් hack වෙලා කියලාවත් දැනගන්න ක්‍රමයක් නැහැ. ඊළඟට data breach එකක් වෙලා වෙද්දී data breach එක අඳුනගත්තොත් අපි ඒ data breach එක contain කරන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එතන limit කරලා ඒක තවදුරටත් damage එක වැඩි නොවන විදිහට වග බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ ඒක remediate threat එක remediate කරලා threat එක අයින් කරලා දාන්න. ඊට පස්ව අපි company එකේ network එක පුරාවටම visibility එකක් අපිට තියෙන්න ඕනේ මොනවාද සිද්ධ වෙන දේ කියලා හරියටම දැනගන්න. එතනිනුත් එහාට බැලුවාම අපි දැනගන්න ඕනේ අපේ employeesලා install කරන applications නිසා company එකේ security එක expose නොවන තැනට වග බලා ගන්න ඕනේ. දැන් ඊළඟට මේ breach investigation එකක් කරන අවස්ථාවක බොහොම වැදගත් දෙයක් තමයි ඉතා කුඩා කාලයකින් මේකට අවශ්‍ය information දැනගෙන breach එක නැවැත්වීමට සහ ඉවත් කිරීමට කටයුතු කිරීම. එතකොට අපිට ESET Enterprise Inspector tool එකෙන් අපේ investigation එකට යන කාලය අඩු කිරීමට මොන වගේ features ද ලබලා දීලා තියෙන්නේ. යම්කිසි alarm එකක් investigate කරනකොට console එකේ processes සම්බන්ධ graphical view එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා. මෙතනදී පෙන්නනවා යම්කිසි process එකක් create වෙච්ච ආකාරය. මුල්ම හැදුන process එක මොකද්ද? ඒකෙන් හැදිච්ච child process එක මොකද්ද? යනාදී වශයෙන් අන්තිමටම මේ malicious process එක දක්වා process හැදිච්ච process tree එකක් graphically represent කරලා තියෙනවා. මීට අමතරව යම්කිසි file එකක යම්කිසි process එකක reputation එක ඒ වගේම ඒක කොච්චර popular ද කියන කාරණෙත් ESET console එකෙන් අපිට ලබලා දෙනවා. ඒත් එක්කම alarm එකට හේතු වුණු කාරණා ඒක මොන වගේ threat එකක්ද සාමාන්‍යයෙන් මේ වගේ alarm එකක් දකින්න ලැබෙන්නේ මොන වගේ වාතාවරණයකද කියලා වගේ information සෑහෙන ප්‍රමාණයක් අපිට ලබලා දෙනවා. එතකොට මේකෙන් කරන්නේ අපේ ඉන්වෙස්ටිගේෂන් එකට යන කාලය ඊටාම කෙටි කරලා දීලා අපිට දකින්න ලැබෙන්නේ මොන ආකාරයක threat එකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා දෙනවා. ඊළඟට අපි කතා කරමු advanced persistent threats ගැන. දැන් මේ වර්ගයේ threats ඊටාම අපහසුයි හඳුනා ගන්න. මොකද මේ වර්ගයේ threats සම්බන්ධයෙන් APT groups කියලා වෙනම hackers ලා කණ්ඩායම් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒතර මේගොල්ලෝ බොහොම highly skilled hackers ඒ එක්කම මේගොල්ලොන්ට පිටුපසින් විශාල ෆන්ඩ්ස් තියෙනවා. සමහරක් ගවර්න්මන්ට්ස් මේ වගේ ගෲප්ස් පවත්වාගෙන යනවා තරඟකාරී අනෙක් රටවල් වල ඉන්ෆර්මේෂන් ගන්න. යම්කිසි අවස්ථාවක රටවල් දෙක අතර ප්‍රශ්නයක් ආවොත් ඒ දේවල් ප්‍රයෝජනෙට අරගන්න ඒ එක්කම ඒ රටේ ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට සම්බන්ධ දේවල් අඩාල කිරීමට හෝ විනාශ කිරීමට හැකියාවක් නතු කර ගැනීමට. APT attack එකක විශේෂත්වය වෙන්නේ මේ attacks බොහොම හිමීට තමයි සිද්ධ වෙන්නේ. ලොකු network traffic එකක් දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට attack එකකට ලක් වුණාද කියලාවත් කිසිදු ලක්ෂණයක් දකින්න නොලැබෙන්න පුළුවන්. මොකද APT group එක ප්‍රධාන අරමුණ වෙන්නේ මේ network එකේ පුළුවන් තරම් කාලයක් රැඳිලා ඉඳලා පුළුවන් තරම් information correct කරගන්න. එතකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන disruptive attack එකක් එක්ක බැලුවාම මේකෙදි සිද්ධ වෙන්නේ ඒකේ කන පිට. network එකේ ඉන්නවද endpoint එකේ ඉන්නවද කියලාවත් අඳුර ගන්නත් බෑ. හිමීට අත්‍යවශ්‍ය information මොනවාද කියන එක අඳුනගෙන ඒ දේවල් ටික එකතු කර ගැනීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙදි කලින් කිව්වා වගේ ලොකු network traffic එකක් generate වෙන්නේ නැති නිසා සහ සාමාන්‍ය behavior එකෙන් ලොකුවට වෙනස්කමක් නොවෙන්න මේගොල්ලෝ වග බලා ගන්නවා. එතකොට මේ වගේ දෙයක් අඳුන ගන්න අපිට විශේෂ tool එකක් නැතුව සාමාන්‍යයෙන් අපි
යොදලා තියෙන ෆයර්වෝල් එක හෝ යොදලා තියෙන ඇන්ටිවයිරස් එකකින් මේක ඩිටෙක්ට් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක කිරීම ඉතා අපහසු රාජකාරියක්. මේ ඇටැක්ස් බොහෝ දුරට දින ගණනක් සිද්ධ වෙන ඇටැක්ස් වලට වඩා මාස ගණන් අවුරුදු ගණන් සිද්ධ වෙන ඇටැක්ස් පැත්තට බර වැඩි. එතකොට මේ වගේ දෙයක් අඳුනගන්න අපිට හැකියාවක් තියෙනවා EDR tool එකකින්. ඒකේ තියෙනවා ෆීචර් එකක් threat hunting කියලා. ඒ කියන්නේ යමක් සිද්ධ වෙනකන් බලාගෙන ඉඳලා සිද්ධ වෙලා අලාර්ම් එකක් එන්න කලින් ඔබ උත්සාහ කරනවා EDR එකෙන් හදලා තියෙන data pool එකට විවිධාකාරයේ searches නිර්මාණය කරලා ඒවා බොහොම ගැඹුරින් අධ්‍යයනය කරලා abnormal behaviors මොනවා හෝ ඩිටෙක්ට් කරගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. මේකට අපි කියන්නේ threat hunting කියලා. ඒකම මේ වගේ කුමක් හෝ ලක්ෂණයක් අපි හඳුනාගත්තොත් ඒ ආකාරයෙන් breach එකක් නැවත නොවන ආකාරයට security එක strict කරන්න අපිට හැකියාව ලැබෙනවා. අපි enterprise එකක් ගත්තාම enterprise එකට ටාගට් කරගන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. එතකොට මේ හැම පැත්තෙම ආරක්ෂා කරගෙන ඉන්නවා කියන්නේ චැලෙන්ජ් එකක්. මේ චැලෙන්ජ් එකට සාර්ථකව මුහුණ දෙන්න නම් අපිට හැකියාවක් තියෙන්න ඕනේ අපේ මුළු එන්ටර්ප්‍රයිස් එක පුරාවටම අපිට විසිබිලිටි එකක් ගන්න. හැම තැනම මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එම්ප්ලොයිස්ලා මොකද කරන්නේ? මොන වගේ ඇප්ලිකේෂන්ස්ද දුවන්නේ? නෙට්වර්ක් එකේ මොනවද තියෙන ඩිවයිසස්? ඒ වගේ පුළුල් දැක්මක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට malware එකක් නොවන දෙයක් වුණත් අපි APT ගැනත් කතා කළා. ESET එකෙන් abnormal behavior එකක් විදිහට ඩිටෙක්ට් කරගන්නේ කොයි ආකාරයකටද? ඒකේ රහස තමයි ESET එකෙන් හැම දෙයක්ම ලොග් කරනවා කියන එක. හැම ඉන්ෆර්මේෂන් එකක්ම කලෙක්ට් කරනවා කියන එක. මේ data pool එකෙන් අපිට බලන්න පුළුවන් යම්කිසි process එකක් ගත්තාම ඒ process එක network එකේ machine කීයක තියෙනවද? එතනින් එහාටත් ගිහිල්ලා මේකේ සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ඔක්කොම machines ගත්තාම මේ particular process එකේ reputation එක කොහොමද? popularity එක කොහොමද? ඒ වගේ දේවල් බලන්න පුළුවන්. දැන් අපි කතා කරමු සරල use cases කිහිපයක් ගැන. පොදුවේ organizations වලට කොහොමද මේ EDR tool එක ඉවහල් වෙන්නේ කියන එක. පළමු උදාහරණය විදිහට ransomware attack එකක් අපි ගත්තොත් ESET වල තියෙන සාමාන්‍ය multi layered approach එකකින් එහාට ගිහිල්ලා EDR tool එක පාවිච්චි කරලා අපිට සමහර rules ලියන්න පුළුවන් ransomware එකක behavior එක අධ්‍යයනය කරලා. උදාහරණයක් විදිහට application එකක් temporary folder එකක ඉඳලා execute වෙනවා නම් ඒක detect කරගන්න rule එකක් ලියන්න පුළුවන්. office file එකකින් වෙනත් script එකක් initiate වෙනවා නම් ඒවා identify කරගන්න පුළුවන් විදිහේ rules ලියන්න පුළුවන්. තවත් අපිට ලියා ගන්න පුළුවන් rule එකක් තමයි common ransomware extensions තියෙන files device එක දකින්න පුළුවන්ද කියන කාරණය. ඒත් එක්කම ඔබට හැකියාව තියෙනවා ESET endpoint security solution එකේ තියෙන ransomware shield එකෙන් නිකුත් කරන alerts EDR console එකෙන්ම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඔබට දකින්න ලැබෙන්නේ ESET enterprise inspector console එකේ alarm එකක් අපි in detail බලන්න ගියොත් දකින්න ලැබෙන ආකාරය. ඒතකොට දකුණු පැත්තේ අර අපි මුලින් කතා කරපු විදිහේ process tree එකක් දකින්න පුළුවන්. ඒකම වම් පැත්තේ උඩ මේ EXE එකේ නම ඒකම ඒකේ මොන වගේ behavior එකක්ද තිබ්බේ කියන කාරණය. මොන machine එකේද මේ EXE එක detect උනේ. ඊළඟට එයා දෙනවා මේක මොන category එකකට අයිති threat එකක්ද. threat එක කුමන ආකාරයේ එකක්ද කියන එක ගැන explanation එකක් දෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ threat එකකදී සිද්ධ වෙන malicious cause එක මොකක්ද? කුමක්ද අවසානයේ සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන damage එක මොන ආකාරයේදද? එතනිනුත් එහාට ගිහිල්ලා මේක මොන ආකාරයෙන්ද hackers-ලා පාවිච්චි කරන්නේ කියන එකටත් ඔබට අවබෝධයක් මේ ඉන්ටර්ෆේස් එකෙන්ම ලබා දෙනවා. අන්තිමට remediate කරගන්න recommended actions මොනවාද කියලාත් ESET ඉන්ටර්ෆේස් එකෙන්ම ලබා දෙනවා. මීට අමතරව alarm එකේ මොන type එකක්ද, detect වෙච්ච source එකේ rule එක මොන type එකේ rule එකක්ද, වෙච්ච time එක මොනවද, priority එක කොයි වගේ එකක්ද, severity එක කොයි වගේ දෙයක්ද කියන වගේ information බලා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.
ඒකම ඇනලිස්ට් අවශ්‍ය නම් මේ ෆයිල් එක මෙතනින්ම බ්ලොක් කරලා දාන්නත් පුළුවන්. ඇනලිස්ට් මේ ගැන වැඩිදුර අධ්‍යයනයක් කරන්න ඕන නම් රිවර්ස් ඉන්ජිනියරින් කරන්න ඕන නම් එහෙමත් නැත්නම් මැල්වෙයාර් සෑන්ඩ්බොක්ස් එකක වගේ රන් කරලා බලන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ අපි බැලුවේ alarm details. දැන් අපි මේකේ process details පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් process එක ගැන information, ESET live grid එකකින් reputation එක popularity එක ගැන දෙන information, ඒකම මේ particular event එක ගැන හොයාගත්ත information. තවදුරටත් බැලුවොත් process එකේ නම මොකක්ද? දැන් මේ අවස්ථාවේදී command.exe එකක් මේ process එක. එතකොට execute වෙච්ච command එක මොකක්ද කියන එක පවා අපිට බලා ගන්න පුළුවන්. execute වෙච්ච path එක කුමක්ද? start උනේ මොන වෙලාවටද? end උනේ මොන වෙලාවටද? එතකොට මේ particular process එකේ parent process එක මොකක්ද? reputation එක, popularity එක, ඊළඟට trusted signature එකක්ද කියනවා වගේ කාරණාත් අපිට දැනගන්න පුළුවන්. ඊළඟ වින්ඩෝ එකේදී අපි ඉන්වෙස්ටිගේෂන් එකේ තවත් ස්ටෙප් එකක් එහාට ගිහිල්ලා මේ command.exe එකකින් ඇතිවෙච්ච ජෙනරේට් වෙච්ච ඉවෙන්ට්ස් ටික ඔක්කොම ඇග්‍රිගේට් කරලා බලනවා. ඒ අවස්ථාවේදී අපිට දැක ගන්න පුළුවන් මේ process එකේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් ඇයෙන ෆයිල් ප්‍රමාණයක් එන්ක්‍රිප්ට් වෙලා තියෙන බව. ඊළඟට අපි දෙවෙනි use case එක වශයෙන් බැලුවොත් behavior detection එක සහ නිතර alarm generate වෙන තැනට වැඩ සිද්ධ කරන employeesලා usersලා. දැන් අපි හැමෝම අහලා තියෙනවා security පැත්තෙන් weakest link එක usersලා කියලා. දැන් නිතර alarm generate වෙන endpoints තියෙනවා usersලා ඉන්නවා. මෙහෙම අවස්ථාවක් ආවහම අපිට දැනගන්න ඕනේ මේ ආකාරයෙන් alarm generate වෙන්න මේගොල්ලෝ නිතර risky behaviors තියෙනවද? එහෙම නැත්නම් මේ කට්ටියව particularly target කරලා attack සිද්ධ වෙනවද? වගේ කාරණා. එතකොට මේ EDR console එක පාවිච්චි කරලා අපිට අඳුන ගන්න පුළුවන් නිතර ප්‍රශ්න ඇති වෙන devices සහ users ලව. ඊගාවට අපිට මේකෙන් root cause analysis එකක් කරලා ප්‍රශ්නේ මුල හොයා ගන්න පුළුවන් මොකද්ද මේ infection එකට හේතුව කියන එක බොහොම පහසුවෙන් කුඩා කාලයක් තුල සොයා ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපිට මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට දැන් මේ ප්‍රශ්න වලට බලපාපු email එකක් වෙන්න පුළුවන්, pen drives වෙන්න පුළුවන්, visit කරන websites වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් remediate කරන්න actions ගන්න පුළුවන්. අපි බලමු network එකේ පැත්තෙන් අපිට ගන්න පුළුවන් visibility එක කොයි වගේද කියලා. ගොඩාක් companies වලට තියෙන ප්‍රශ්නයක් තමයි usersලා install කරන applications. දැන් usersලා install කරගන්න applications අපි block කරගන්න විවිධ ක්‍රම පාවිච්චි කළාට usersලාත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ කුමක් හෝ ක්‍රමයකින් ඒ application එක install කරලා එයාගේ වැඩේ කරගන්න පුළුවන්ද කියන කාරණය. මෙතනදී සාමාන්‍යයෙන් machine එකේ install වෙච්ච applications වගේම අපිට threat එකක් වෙන්න පුළුවන් portable applications කියන කාණ්ඩයත්. මොකද මෙතනදී installation එකක් සිද්ධ වෙන්නේ නැති නිසා. එතකොට අපි කොහොමද මේ වගේ level එකකට visibility එක හදාගන්නේ? EDR tool එකක් පාවිච්චි කරලා අපිට පහසුවෙන් හැකියාව තියෙනවා install කරපු applications ටික inventory එකක් වගේ දැක ගන්න. ඒකම අපිට පුළුවන් මේ machine එකේ දුවන්න හදලා තියෙන scripts සහ portable applications මොනවාද කියන එකත් filter කරලා අඳුන ගැනීමේ හැකියාවක් තියෙනවා. එතනින් එහාට ගියාම අපිට පුළුවන් මේ applications සහ scripts block කරන්න central console එකෙන්ම. මෙතනින් ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට අපිට පුළුවන් usersලට notification එකක් දෙන්න ඔයා මේ වගේ unauthorized applications install කරලා තියෙනවා කියන කාරණය වගේම නැවතත් ඒ වගේ application එකක් install කළොත් ඒක automaticallyම uninstall වෙන තැනකට අපිට හදන්නත් පුළුවන්. තුන්වෙනි use case එක විදිහට අපි බලමු investigation එකක් කරද්දී ඒකට මේ අපි කරන investigation එකේ context එක කොහොමද අදාළ කරගන්නේ කියන එක. data අපි ගත්තාම data සමූහයක් ගත්තාම ඒකේ context එක කියන එක බොහොම වැදගත්. උදාහරණයකට endpoint එකක් attack වුණා කියනවට වඩා endpoint එක සාමාන්‍ය worker කෙනෙක්ගේද නැත්නම් CEO කෙනෙක්ගේද කියන එකෙන් සෑහෙන impact එකේ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට යම්කිසි decision එකක් ගන්නකොට ඔබට දැනගන්න ඕනේ මොනවද trigger වෙච්ච alerts. ඒ alerts trigger වුණේ මොන devices වලද? එතකොට මේවට සම්බන්ධ කුමන usersලාද වගේ කාරණා. ESET Enterprise Inspector EDR tool එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් Active Directory එකට
EEI කන්සෝල් එක සිංක් කරලා යූසර්ස්ලා ඇක්ටිව් ඩිරෙක්ටරියට අදාළව ගෲප් කරගන්න වගේම මැනුවල් ආකාරයකට ගෲප් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඇප්ලිකේෂන්ස් සහ ස්ක්‍රිප්ට් බ්ලොක් කරන එක හෝ allow කරන එක ඒ ගෲප්ස් වලට අදාළව කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපිට අවශ්‍ය නම් ඉන්ඩිවිජුවල් යූසර්ස් ලගෙත් ඇප්ලිකේෂන් allow කරන්න හෝ බ්ලොක් කරන්න පුළුවන්. ඇලර්ට්ස් පැත්තට ගියාම ඇලර්ට් එකක් යම්කිසි ගෲප් එකකට විතරක් ජෙනරේට් වෙන විදිහට හදාගන්නත් පුළුවන්. ESET Enterprise Server එකේ setup එක සහ response පැත්ත අපි බැලුවොත් අපිට dedicated security team එකක් නැති අවස්ථාවක වුණත් මේ tool එකේ advantage එක අපිට ගන්න පුළුවන් විදිහට pre-configured rule 180ක් එක්ක තමයි මේ tool එක ඔබට ලැබෙන්නේ. ඒත් එක්කම response එක පැත්තෙන් block කරන්න, kill කරන්න, quarantine කරන්න single click එකකින් පුළුවන්. ඔබට in-depth knowledge එකක් නැති වුණත් අපි alarm එකකට ගිහිල්ලා විස්තර බලනකොට එතනින් දෙන information එක ගත්තාම alert එක trigger වුණේ කොහොමද? ඒකට බලපාපු process එක මොනවද? මේක කුමන ආකාරයේ process එකක්ද? ඇයි මේක threat එකක් විදිහට categorize වුණේ? එතකොට මේ වගේ threat සාමාන්‍යයෙන් කරන්නේ මොන වගේ damage එකක්ද වගේ කියන කාරණා එක්ක engineerට in-depth knowledge එකක් තියෙන්න ඕනේ මේ quarantine කරන්න හරි block කරන්න හරි ඒ threat එකට respond කරන්න. තවත් ප්‍රධාන වාසියක් තමයි තියෙන rules වලට අමතරව අපිට rules ලියන්න පුළුවන් හැකියාව. custom rules build කරන්න පුළුවන්. ඒ custom rules edit කරන්න තියෙන XML tags වලින්. එතකොට ඒක බොහොම user friendly විදිහට කරගැනීමේ හැකියාව තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි අර APT threat mitigation එකේදී කතා වුණා වගේ threat hunting කිරීමේ හැකියාවත් EDR tool එකේ තියෙනවා. අවශ්‍ය නම් මේ service එකක් විදිහට ESET එකෙන් ලබා ගන්නත් පුළුවන්. threat hunting සම්බන්ධයෙන් අපි කතා කරද්දී වෙනත් system එකක් එක්ක ඕගොල්ලෝ compare කරද්දී ESET එකේ search capability එක බොහොම strong විදිහට ඒගොල්ලෝ build කරලා තියෙනවා. උදාහරණයක් විදිහට බහුතරයක් tools වල search එකට දෙන්නේ limited search tags විතරයි. උදාහරණයක් විදිහට host name එකකින් search කරන්න ඉඩ දෙනවා, IP address එකකින් search කරන්න පුළුවන්, process name එකක් වෙන්න පුළුවන්. ඒ වගේ limited keywords ප්‍රමාණයක් තමයි ඔබට පාවිච්චි කළ හැකි වෙන්නේ. නමුත් මෙතනදී ESET එකේ search engine එකේ ඔබට කැමති ඕනෑම phrase එකක් search කිරීමේ හැකියාව තියෙනවා. අපි investigation එකට අදාළ ඕනම phrase එකක් copy කරලා paste කරලා search කරන්න අපිට හැකියාව තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කළා වගේ custom rules build කරන්නත් පුළුවන්. මේ තියෙන සරල උදාහරණයක්. මෙතනදී මේ tags ටික දැක්කහම ඔබට බොහොම පුරුදු ගතියක් ඇති HTML tags වලට සමාන ආකාරයේ මෙතනදී පාවිච්චි වෙන්නේ XML tags. සංකීර්ණ පෙනුමක් තිබුණට ඇත්තටම මෙතන තියෙන lines 27න් 27ම edit කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. line 19 ඉඳලා 22 දක්වා තියෙන tags ටික edit කළා නම් ඔබට rule එකක් ලියා ගන්න පුළුවන්. එතකොට ඔබට තේරෙනවා පේලි 4ක වෙනසක් තමයි කරන්න ඕනේ අලුත් rule එකක් හදාගන්න. දැන් අපි ESET Enterprise Inspector ESET එකේ EDR tool එක ගැන සෑහෙන තරම් කරුණු කතා කළා. එතකොට ඔබට තේරෙනවා දැන් ESET එකේ multi layered architecture එකත් එක්ක එන ESET එකේ antivirus core එකට මේ EDR tool එකත් එකතු කරලා ගත්තාම අපිට කොයිතරම් ප්‍රබල platform එකක් නිර්මාණය වෙලා තියෙනවද කියන කාරණය. ඒ කාරණයත් සමගින් අද ESET Enterprise Inspector ගැන අපි කතා කරපු discussion එක මෙතනින් සමාප්ත වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට තිබෙන ඕනෑම ප්‍රශ්නයක් අපිට දැන් ඩිස්කස් කරන්න පුළුවන්.